ආයුබෝවන් සුබ දවසක්. අපි පහුගිය වීඩියෝ එකෙන් කතා කරා බහුවර්ණ විභාග ගැටලු 45 වෙනකම්. අපිට 46 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉදිරියට සාකච්ඡා කරන්නයි තියෙන්නේ. අපි බලමු ගැටලු අංක 46. ගැටලු අංක 46. මේකේ තියෙනවා कैल्शियम नाइट्रेट जलीय द्रावण घन डेसिमीटर 0.5 कैल्शियम नाइट्रेट කියන්නේ ලවණය. එතකොට कैल्शियम नाइट्रेट කියන ලවණය कैल्शियम नाइट्रेट කියන ලවණය ජලීය ද්‍රාවණ 0.5යි ඝන ඩෙසිමීටර්. මේකේ පරිමාව 0.5යි ඝන ඩෙසිමීටර්. මේකේ කැල්සියම් අයන මිලිග්‍රෑම් 20ක් අන්තර්ගත වෙනවලු. අපි දන්නවා දැන් කැල්සියම් නයිට්‍රේට් කියන ලවණය පූර්ණෝ විඝටනය වෙනවා Ca-2 ධන ඉඩමදි හින්දා එළියෙන් යන්නේ මේක තුල තමයි තියෙන්නේ. 2යි NO3- ඔය විදිහට තමයි ඕක විඝටනය වෙන්නේ. එතකොට මේකේ තියෙන කැල්සියම් මිලිග්‍රෑම් 20ක් තියෙනවා කියලා කියනවා. මිලිග්‍රෑම් 20ක් තියෙනවා කියලා කියනවා. එතකොට කැල්සියම් මිලිග්‍රෑම් 20ක් තියෙනවා නයිට්‍රේට් සාන්ද්‍රණය අහන්න. දැන් අපිට පුළුවන් කැල්සියම් මිලිග්‍රෑම් ගාන ග්‍රෑම් කරලා ඒකේ තියෙන මවුල ගාන හොයාගන්න. එතකොට අපි මවුල ගාන හොයාගන්න පාවිච්චි කරන්නේ මවුල ගණන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය කියන සමීකරණය. ඒතර මේ සමීකරණය පාවිච්චි කරලා මෙතන තියෙන මවුල ගාන හොයාගත්තොත් ඒ මවුල ගාන වගේ දෙගුණයක් තමයි නයිට්‍රේට් මවුල ගණන. तो नाइट्रेट मौल गणन තියෙන්නේ ඝන ඩෙසිමීටර් 0.5ක නම් සාන්ද්‍රණය කියලා කියන්නේ ඝන ඩෙසිමීටර් එකක තියෙන ප්‍රමාණය. ඒ කියන්නේ ඒ වගේ දෙගුණයක් වෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම කැල්සියම් මෞල ගාන හොයාගමු. 20 කියන එක ග්‍රෑම් කරන්න ඕන. 10^3න් වැඩි කරලා ඊට පස්සේ බෙදන්න පුළුවන් කැල්සියම් වල අපිට දෙනවා මේකේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යි. එහෙනම් 40යි මෞලික ස්කන්ධය බෙදුවහම 0.5 වැඩි කිරීම 10^3යි. 0.5 වැඩි කිරීම 10^3යි මවුල කියලා පිළිතුර එනවා. 0.5 වැඩි කිරීම 10^3යි මවුල. ඒ ආවේ Ca-2 මවුල ගන්න. එහෙනම් නයිට්‍රේට් මවුල ගන්න වෙන්නේ ඒ වගේ දෙගුණයක්. 0.5 වැඩි කිරීම 10^3යි මවුල වැඩි කිරීම 2යි නයිට්‍රේට් මවුල ගන්න. අපෙන් අහන්නේ නයිට්‍රේට් සාන්ද්‍රණය. එතකොට මේක තියෙන්නේ ඝන ඩෙසිමීටර් 0.5ක සාන්ද්‍රණය කියන්නේ ඝන ඩෙසිමීටර් එකක තියෙන ප්‍රමාණය. දැන් නැවතත් මේක දෙකෙන් වැඩි වෙන්න ඕන. මොකද 0.5කනේ තියෙන්නේ. 0.5 වල දෙකක් තියෙනවනේ ඩෙසිමීටර් එකට. එතකොට එනවා 4යි 4 වරක් 0.5 කියන්නේ 2යි. 2 වැඩි කිරීම 10^3යි මවුල ඝන ඩෙසිමීටරයට කියලා මේකේ සාන්ද්‍රණය. 2 වැඩි කිරීම 10^3යි මවුල ඝන ඩෙසිමීටරයට. එහෙනම් අපිට ලබා ගන්න පුළුවන් 46 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 3. අපි බලමු ගැටලු අංක 47. ගැටලු අංක 47. මේක කියනවා සෝඩියම් කාබනේට් හා සෝඩියම් හයිඩ්‍රජන් කාබනේට් ග්‍රෑම් 4ක මිශ්‍රණයක් රත් කළ විට. එතකොට මේ මිශ්‍රණයක් තියනවලු. මේ මිශ්‍රණයේ තියනවලු සෝඩියම් කාබනේට්. සෝඩියම් කාබනේට් කියන්නේ Na2CO3. සහ සෝඩියම් හයිඩ්‍රජන් කාබනේට්. ඒ කියන්නේ සෝඩියම් බයිකාබනේට්. NaHCO3. මේ දෙන්නගේ තියනවලු ග්‍රෑම් 4.0ක්. 4.0යි ග්‍රෑම් තියෙනවා. ඊට පස්සේ මේ මිශ්‍රණය රත් කරාම මේ මිශ්‍රණය රත් කරනවා. රත් කරාම ස්කන්ධයේ අඩුවීම 0.31යි ග්‍රෑම් කියලා දෙනවා. ඒකට අපි තේරුම් ගන්න ඕනේ මේක රත් කරාම මොකක්ද වෙන්නේ කියන එක. සෝඩියම් කාබනේට් කියන පළවෙනි කාණ්ඩේ කාබනේට සාමාන්‍ය තත්ත්වයට රත් කරාම වියෝජනය වෙන්නේ නැහැ.
ලිතියම් කාබනේට් විතරයි පළවෙනි කාණ්ඩේ වියෝජනය වෙන්නේ. ඒ හින්දා මේ සෝඩියම් කාබනේට් ටික ඝන ද්‍රව්‍ය විදිහටම සෝඩියම් කාබනේට් විදිහටම තියෙනවා. සෝඩියම් බයිකාබනේට් කියන එක රත් කරාම සෝඩියම් කාබනේට් CO2 H2O බවට පත් වෙනවා. සෝඩියම් කාබනේට් CO2 ධන H2O බවට පත් වෙනවා. එතකොට මෙතන අපි තුලිත කරොත් මේ සෝඩියම් බයිකාබනේට් වල තාප වියෝජනය මෙතන අපිට දෙකක් දාන්න පුළුවන්. එතකොට හයිඩ්‍රජන් 2යි ඔක්සිජන් 3යි 6යි සෝඩියම් 2යි කාබන් 2යි සමීකරණය තුලිතයි. දැන් එතකොට මෙතන මේ අඩුවන ස්කන්ධය එහෙම නැත්නම් ස්කන්ධයේ අඩුවීම කියලා කියන්නේ මෙන්න මේ දෙන්න. 0.31 ග්‍රෑම් කියලා කියන්නේ මෙන්න මේ දෙන්න. ඒ දෙන්න තමයි අඩු වෙන ස්කන්ධය. ඒක තමයි ඉවත් වෙන්නේ පද්ධතිය. සෝඩියම් කාබනේට් ඒ විදිහටම තියෙනවා. බයිකාබනේට් වලින් කාබනේට් ඝනය ලැබෙනවා. දැන් මේකෙන් අහනවා සෝඩියම් කාබනේට් ස්කන්ධයේ ප්‍රතිශතය. ඒත් සෝඩියම් කාබනේට් ස්කන්ධය අපි හොයා ගන්න ඕන. සෝඩියම් කාබනේට් ස්කන්ධය හොයාගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මේකේ තියෙන සෝඩියම් කාබනේට් මවුල ගණන මම හිතනවා x කියලා. x කියලා. ඒ වගේම සෝඩියම් බයිකාබනේට් මවුල ගණන මම හිතනවා y කියලා. y කියලා. ඒතර සෝඩියම් බයිකාබනේට් y තිබුණා නම් මෙතන CO2 ලැබෙන්නේ 2ට 1යි කියන්නේ 0.5යි y. ඒ වගේම H2O ලැබෙන්නේ 0.5යි y. මවුල වලින්. දැන් මවුල ගණන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය කියන සමීකරණය පාවිච්චි කරලා අපිට පුළුවන් කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය කාබන් ඩයොක්සයිඩ් මවුල ගාණෙන් වැඩි කරන්න. ඒතකොට ස්කන්ධය එනවනේ. ස්කන්ධය සමාන වෙනවා මවුල ගණන වැඩි කිරීම මෞලික ස්කන්ධයට. දැන් කාබන් ඩයොක්සයිඩ් වල මවුල ගණන එයාගේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරලා මෙයාගේ ස්කන්ධය අරගෙන ඒ වගේම ජලයේ මවුල ගන්න ජලයේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරලා ජලයේ ස්කන්ධය ගත්තොත් ඔය දෙකේ එකතුව සමාන වෙනවා 0.31ට. එතකොට අපිට ගන්න පුළුවන් 0.5y වැඩි කිරීම මෙයාගේ 44යි ධන 0.5y වැඩි කිරීම 18යි සමාන වෙනවා 0.31ට. එතකොට මෙතනින් එනවා 22y ධන මෙතනින් එනවා 9y සමානයි 0.31යි. එතකොට එනවා 31y සමානයි 0.31යි. ඒ කියන්නේ y සමානයි 0.01යි. අන්න එහෙනම් දැන් මෙයාගේ y හොයාගත්තා කියලා කියන්නේ එහෙනම් මෙතන තියෙන මවුල ගාන අපි හොයාගත්තා. ඒතර සෝඩියම් බයිකාබනේට් වල මවුල ගණන දන්නවනම් සෝඩියම් කාබනේට් ස්කන්ධය ගන්න පුළුවන් එයාගේ මෞලික සෝඩියම් බයිකාබනේට් මවුල ගණන දන්නවනම් අපි දන්නවා දැන් මේ y කියන්නේ 0.01යි කියලා. ඒ කියන්නේ සෝඩියම් බයිකාබනේට් මවුල ගාන හොයාගත්තා. එහෙනම් අපිට පුළුවන් සෝඩියම් බයිකාබනේට් වල මෞලික ස්කන්ධයෙන් වැඩි කරලා සෝඩියම් බයිකාබනේට් ස්කන්ධය ගත්තනම් සම්පූර්ණ ස්කන්ධයෙන් සෝඩියම් බයිකාබනේට් ස්කන්ධය අඩු කරාම අපිට එනවා සෝඩියම් කාබනේට් ස්කන්ධය. එතකොට සෝඩියම් කාබනේට් ස්කන්ධය අරගෙන සම්පූර්ණ ස්කන්ධයෙන් බෙදලා 100ෙන් වැඩි කරාම එනවා ඒකේ ප්‍රතිශතය. අපි සෝඩියම් බයිකාබනේට් වල මෞලික ස්කන්ධය හොයාගත්තොත් 23යි 24යි 12යි 36යි 36යි 48යි 84යි. එතකොට මේක වැඩි කරන්න පුළුවන් 84යි GMOL ඍණ 1. එතකොට එනවා 0.84යි ග්‍රෑම්. එතකොට මෙයා 0.84ක් ග්‍රෑම් තියනවා කියන්නේ සෝඩියම් කාබනේට් තියෙන ස්කන්ධය වෙන්නේ කෙලින්ම ගන්න පුළුවන් 4ෙන් 0.84ක් අඩු කරාම 3.16යි ග්‍රෑම්. 3.16යි ග්‍රෑම් තියෙනවා සෝඩියම් කාබනේට්. ඒතර සෝඩියම් කාබනේට් ග්‍රෑම් ගන්න බෙදුවොත් මුළු ස්කන්ධයෙන් 4ෙන් බෙදලා 100ෙන් වැඩි කරොත් තමයි මෙයාගේ ස්කන්ධ ප්‍රතිශතය. හරියටම 316 4ට කැපෙනවා 100ෙන් වැඩි කරාම 316යි 4ෙන් බෙදුවම 79යි. ඒතර පිළිතුර එනවා 79 කියන 4 වෙනි පිළිතුර. එහෙනම් 47 වෙනි ගැටලුවට පිළිතුර අංක 4.
බලමු ගැටළු අංක 48. ගැටළු අංක 48. ඒකේ තියෙනවා සෝඩියම් නයිට්‍රේට් වලින් අපවිත්‍ර වූ ලෙඩ් නයිට්‍රේට් හි 0.0.31 ග්‍රෑම් නියදයක්. එතකොට සෝඩියම් නයිට්‍රේට් අපද්‍රව්‍යයක් විදිහට සලකන්න තියෙනවා. සෝඩියම් නයිට්‍රේට් උත් තියෙනවා. සෝඩියම් නයිට්‍රේට් උත් තියෙනවා. ඒවයින් අපවිත්‍ර වෙච්ච ලෙඩ් නයිට්‍රේට් PbNO3 twice ලෙඩ් නයිට්‍රේට් උත් තියෙනවා. මේකේ ස්කන්ධය 0.0.31 ග්‍රෑම්. ජලය ඝන සෙන්ටිමීටර් 100ක දිය කරලා තියෙනවා. ඒතකොට මේකේ පරිමාව 100යි ඝන සෙන්ටිමීටර්. ඊට පස්සේ මේ ද්‍රාවණය තුලින් අවක්ෂේපය සම්පූර්ණ වන තුරු වැඩිපුර H2S. ඒතකොට මේකට දානවා H2S. H2S වැඩිපුර දානවා කියන එකේ තේරුම මේකේ H2S එක්ක අවක්ෂේප වෙන්න පුළුවන් ලෙඩ් වලට ඒ වුමනා කරන ප්‍රමාණයටත් වඩා H2S යවනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා මෙන්න මෙහෙම ලෙඩ් නයිට්‍රේට් ධන H2S ලෙඩ් සල්ෆයිඩ් ඔය විදිහට ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒතර මේකේ ලැබුණු ලෙඩ් සල්ෆයිඩ් වල ස්කන්ධය දෙනවා 0.2.0.0 ග්‍රෑම්. දීලා නියදියේ සංශුද්ධතාව. ඒ කියන්නේ නියදියේ තියෙන ලෙඩ් නයිට්‍රේට් ස්කන්ධය හොයාගෙන ඒක සම්පූර්ණ ස්කන්ධයෙන් බෙදලා 100න් වැඩි කරා නම් ස්කන්ධ ප්‍රතිශත සංශුද්ධතාවය එනවා. එතකොට අපිට පුළුවන් ලෙඩ් සල්ෆයිඩ් වල මෞලික ස්කන්ධය හොයාගන්න. ලෙඩ් වල 207යි. 207යි. එතකොට සල්ෆර් වල 32යි. එතකොට මෙතන ලෙඩ් සල්ෆයිඩ් වල අපිට මෞලික ස්කන්ධය ගන්න පුළුවන් 239යි. එතකොට මේක 239න් බෙදුවහම මෙතන මවුල ගාන එනවා. මෙතන මවුල ගාන එනවා. එතකොට ඔය මවුල ගාන තමයි ලෙඩ් නයිට්‍රේට් මවුල ගානක් වෙන්නේ. 0.2 බෙදීම 239. එතකොට ලෙඩ් නයිට්‍රේට් මවුල ගාන අපිට පුළුවන් එයාගේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරලා එයාගේ ස්කන්ධය ගන්න. එතකොට 0.2 බෙදීම 239 කියන ලෙඩ් නයිට්‍රේට් මවුල ගණන වැඩි කරනවා එයාගේ මෞලික ස්කන්ධයෙන්. එතකොට ලෙඩ් නයිට්‍රේට් වල මෞලික ස්කන්ධය PV වල 207යි. එතන 48යි 14යි 62යි 62 2ක් 124යි. එතකොට 331යි. එතකොට මෙතන සුළු වෙන විදිහට අන්තිමට දීලා තියෙන 331න් වැඩි කරාම ලෙඩ් නයිට්‍රේට් ස්කන්ධය එනවා. ලෙඩ් නයිට්‍රේට් වල මෞලික ස්කන්ධය වැඩි කරා මවුල ගණනෙ. දැන් සම්පූර්ණ ස්කන්ධයෙන් බෙදුවොත් මේක ආයෙ බෙදන්නේ 0.0.31. W බෙදීම W ප්‍රතිශතයේ හින්දා ආයෙ වැඩි කරන්න පුළුවන් 100. ඔන්න සුළු කිරීම කරාම පිළිතුර අපිට එනවා 84ක් කියලා. මේක සුළු කරාම. නම් පිළිතුර අංක 5.48ට. අපි බලමු ගැටළු අංක 49. ගැටළු අංක 49. ස්ට්‍රොන්චියම් කාබනේට් සහ බේරියම් කාබනේට් පමණක් අඩංගු නියදියක ස්කන්ධය නියදියක් තියෙනවලු ස්ට්‍රොන්චියම් කාබනේට් සහ බේරියම් කාබනේට් මේ දෙක විතරයිලු තියෙන්නේ. මේක ස්කන්ධය 0.8.0.0 ග්‍රෑම්. එම නියදිය වැඩිපුර තනුකාම්ලයක දිය කළ විට අපි හිතමු තනුක HCl වගේ එකක තනුක HCl වල වගේ දිය කරනවා. දිය කරාම සම්මත උෂ්ණත්වයේ සහ පීඩනයේදී පිට වූ CO2 වායු පරිමාව පිට වෙනවා CO2 වායු පරිමාව පිටවන CO2 වායු පරිමාව 0.112 ඝන ඩෙසිමීටර් 0.112 ඝන ඩෙසිමීටර් නියදියේ ස්ට්‍රොන්චියම් කාබනේට් හි ස්කන්ධ ප්‍රතිශතය. දැන් අපිට පුළුවන්
මේකේ ඉස්සලාම සිද්ධ වෙන දේ සමීකරණ දෙක ලියා ගන්න. ස්ට්‍රොන්චියම් කාබනේට් ධන H+ HCl හරි මොන හරි අම්ලයක් CO2 එකට එක පිට වෙනවා. CO2 එකට එක පිට වෙනවා. එතකොට මෙයාගේ අපි හිතුවොත් තියෙන මවුල ගණන අපි හිතුවොත් x කියලා ස්ට්‍රොන්චියම් කාබනේට් x මවුල තියෙනවා, බේරියම් කාබනේට් y මවුල තියෙනවා කියලා හිතුවොත් ස්ට්‍රොන්චියම් කාබනේට් x මවුල වලින් කාබන් ඩයොක්සයිඩ් x මවුල එනවා. ඒ වගේම බේරියම් කාබනේට් වලිනුත් එනවා. බේරියම් කාබනේට් H+ එක්ක CO2 ලැබෙනවා එකට එක. එතකොට මෙතන තිබුණු බේරියම් කාබනේට් මවුල ගණන y නම් ඒකෙන් CO2 y එනවා. දැන් සම්පූර්ණ CO2 මවුල ගන්න හොයාගන්න පුළුවන් අපිට අර ස්කන්ධයක් දුන්නහම මෞලික ස්කන්ධයෙන් බෙදලා මවුල ගන්නවා වගේ පරිමාවක් දුන්නහම සමදුෂ්ණත්ව පීඩනයේදී පරිමාව 22.4 ගන්න ඩෙසිමීටර වලින් බෙදුවොත් එනවා CO එතන මවුල ගන්න. එතකොට සම්පූර්ණ මවුල ගන්න කියන්නේ x ධන y. ඔක සමාන වෙනවා 0.112 බෙදීම 22.4. රෝක අපි අංක 1 සමීකරණය කියලා ගන්න පුළුවන්. මෙතන සම්පූර්ණ ස්කන්ධය දෙන හින්දා ස්ට්‍රොන්චියම් කාබනේට් වල මෞලික ස්කන්ධය අපිට හොයා ගන්න පුළුවන්. අපිට SR වල දෙනවා 88යි කියලා. SR වල 88යි, මෙතන 12යි, CI මෙතන 48යි. 148යි. නෑ 148යි x ධන බේරියම් කාබනේට් වල Ba 137යි. මෙතන 48යි 60යි. 60යි කියන්නේ 197යි. 197යි y සමාන වෙනවා 0.8ට. ඕක ගන්න අංක 2 කියලා. දැන් ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ සමීකරණ දෙක සුළු කරලා උත්තරේ ගන්න. 1යි 2යි සමීකරණ දෙකෙන් පුළුවන් අපිට හොයාගන්න ස්ට්‍රොන්චියම් කාබනේට් මවුල ගණන x හොයාගන්න. එතකොට ඒක හොයාගත්තොත් ඒක මෙයාගේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරොත් මෙයාගේ ස්කන්ධය එනවා. ඒ ස්කන්ධයේ සම්පූර්ණ ස්කන්ධය වන 0.8ෙන් වැඩි කරලා 0.8ෙන් බෙදලා c ෙන් වැඩි කරන්න ඕනේ. මෙතනින් x කියන එක හොයාගන්නවා ස්ට්‍රොන්චියම් කාබනේට් මවුල ගන්න. ඒක ස්ට්‍රොන්චියම් කාබනේට් වල මෞලික ස්කන්ධය වන 148ෙන් වැඩි කරාම මෙයාගේ ස්කන්ධය එනවා. ඒ ස්කන්ධයේ සම්පූර්ණ ස්කන්ධය වන 0.8ෙන් බෙදලා c ෙන් වැඩි කරාම එයාගේ ස්කන්ධ ප්‍රතිශතය එනවා. පිළිතුර 70 කියලා එයි සුළු කරලා බලන්න. අපි බලමු ඊළඟ ගැටලුව. ගැටලු අංක 50 51 දෙකම තියෙන්නේ මේ විස්තරය මත. 50 51 දෙකම. හරි. 50 51 ප්‍රශ්න පහත දී ඇති ABCD ද්‍රාවණ මත පදනම් වේ. කැපිටල් A කියලා තියෙනවා. දුබල ඒකභාෂ්මික අම්ලයක් වන සංශුද්ධ පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට්. එතකොට මේ A වල තියෙන්නේ සංශුද්ධ පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට්. මෙන්න මෙහෙම අනුක සූත්‍රය මේක view එකත් එක්ක පෙන්නන්න පුළුවන්. මෙහෙම COOH K+ potassium hydrogen thalate. potassium hydrogen thalate මෞලික ස්කන්ධය 204යි. වල ග්‍රෑම් 10.2ක්. මෙයාගේ ග්‍රෑම් 10.2ක් අරගෙන ජලයේ දිය කරලා ඝන ඩෙසිමීටර් 1ක් තෙක් තංග කරලා පිළියෙල කරගත් ද්‍රාවණය. ඒතර මේකේ තියෙනවා ඝන ඩෙසිමීටර් 1ක්. මෙයාගේ ස්කන්ධය දීලා තියෙනවා. ඒක මෞලික ස්කන්ධයෙන් බෙදලා මවුල ගන්න පුළුවන්. ඒතර තියෙන ඝන ඩෙසිමීටර් 1 කියන්නේ යාගේ සාන්ද්‍රණය හොයාගන්න පුළුවන් විදිහට දත්ත දීලා තියෙනවා. ඊට පස්සේ B කියලා තියෙනවා. අක්‍රීය සංයෝගයක් අන්තර්ගත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ කියන්නේ මේකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා සංශුද්ධව නෙවෙයි. මොකක් හරි අක්‍රීය ද්‍රව්‍යයක් තව තියෙනවා. අපි තුමු X කියලා. එතකොට මේකේ අක්‍රීය සංයෝගයක් අන්තර්ගත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි ග්‍රෑම් 2ක් තියෙන්නේ.
දැන් මෙතන අපිට කිව්වනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සංශුද්ධ ග්‍රෑම් දෙකක් තියෙනවා කියලා. ඒ ග්‍රෑම් දෙක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධයෙන් බෙදලා කෙලිම මවුල ගාන ගන්න පුළුවන්. හැබැයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක අක්‍රිය ද්‍රව්‍යයක් තියෙනවා කියලා කියන්නේ ඒ දෙන්නගේම එකතුව තමයි ග්‍රෑම් දෙක. ඒතර ඕක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධයෙන් බෙදලා මවුල ගාන ගන්න බෑ. මොකද සංශුද්ධ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෙමෙයි මේ දෙන්නගේම එකතුව. ඊට පස්සේ කියනවා මේකත් ජලයේ දිය කරලා මෙතනත් ඝන ඩෙසිමීටර් එකක් හදාගත්තලු. මෙතනත් ඝන ඩෙසිමීටර් එකක් හදාගත්තලු. ඊට පස්සේ කියනවා ඝනත්වය 1.2 සහ ප්‍රබලතාව 36.5යි W බෙදීම W වූ සාන්ද්‍ර HCl ද්‍රාවණයක්. C කියලා අරගෙන තියෙනවා සාන්ද්‍ර HCl ද්‍රාවණයක්. ඒකේ ඝනත්වය D කියන එක 1.2යි. GCm ඍණ 3. ප්‍රබලතාව W බෙදීම W ප්‍රතිශතය 36.5යි. සාන්ද්‍ර HCl දැන් ඕන්න අපිට ඔගේ සාන්ද්‍රණය ගණනය කරගන්න පුළුවන් මේ ගානටත් ඕන වෙනවා. එතකොට මම කෙටියෙන් ගණනය කරනවා 1.2 කියන්නේ මෙයා ඝන සෙන්ටිමීටර එකක් ග්‍රෑම් 1.2යි. මේකේ ඝන සෙන්ටිමීටර 1000ක් ගත්තොත් ග්‍රෑම් 1200යි. ඒ 1200න් 36.5යි HCl තියෙන්නේ. 36.5යි. එතකොට ඒක HCl වල මෞලික ස්කන්ධය වල 36.5න් බෙදුවාම එනවා මෙයාගේ සාන්ද්‍රණය. ඒතකොට සාන්ද්‍රණය එන්නේ මේකේ 12යි මවුල ඝන ඩෙසිමීටරයට. අපි ගණනය කරගත්තොත් ඕකේ HCl සාන්ද්‍රණය 12යි මවුල ඝන ඩෙසිමීටරයට. ඔන්න ඔය සාන්ද්‍රණය තියෙන්නේ. ඊට පස්සේ කියනවා D ද්‍රාවණයෙන් D කියන එක ඒක හදාගන්න C ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර එකක් කියලා. මේ C ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 10ක්. මෙයාගෙන් ඝන සෙන්ටිමීටර 10ක් ගන්නවා. ඒක ගාන හදාගන්න එතන D ද්‍රාවණය කියලා තියෙන්නේ. D කියලා ලියාගන්න C ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 10ක් ඝන ඩෙසිමීටර එකතෙක් තනුක කිරීමෙන්. ඊට පස්සේ මේක ඝන ඩෙසිමීටර එකක් වෙනකන් තනුක කරනවා. එතකොට ඝන සෙන්ටිමීටර 10ක් ඝන ඩෙසිමීටර එකක් දක්වා තනුක කරනවා කියන්නේ ඝන ඩෙසිමීටර එකට ඝන සෙන්ටිමීටර 1000ක් තියෙනවනේ. එතකොට 10 1000ක් කරනවා කියන්නේ 100 ගුණයකින් තනුක කරනවා. එහෙනම් සාන්ද්‍රණයත් 100 ගුණයකින් අඩු වෙනවා. එහෙනම් මෙතන HCl සාන්ද්‍රණය 12යි කියන්නේ ඒක 100ෙන් බෙදුනහම මෙතන එන්නේ 0.12යි. එහෙනම් ඔතන තියෙන HCl වල සාන්ද්‍රණය 0.12යි මවුල ඝන ඩෙසිමීටරයට. ඒතර ඔන්න HCl සාන්ද්‍රණය අවසානයට. ඒතර මේක තමයි D කියලා කියන්නේ. ඔබ තමයි D කියලා කියන්නේ. දැන් ඕකේ අපෙන් අහනවා B ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 25ක නියදියක් සමග මෙන්න මෙයාගේ B ද්‍රාවණය මෙයාගෙන් ඝන සෙන්ටිමීටර් 25ක නියදියක් මෙයාගෙන් ඝන සෙන්ටිමීටර් 25ක නියදියක් සමග මුළුමනින්ම ප්‍රතික්‍රියා කිරීම සඳහා ඒ ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 22ක් අවශ්‍ය විය. මේකෙන් ඝන සෙන්ටිමීටර් 22ක් ඕන වෙලා. එතකොට අපිට කියනවා B ද්‍රාවණයේ පිළියෙල කිරීම සඳහා භාවිතා කළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සංශුද්ධතාව. දැන් අපි දැනගන්න ඕනේ මෙතන සිද්ධ වෙන ප්‍රතික්‍රියාව අම්ල භස්ම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ. මේ පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් කියන එක COOH COO- K+ මේකත් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකට එක අනුපාතයට ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා ලැබෙනවා මෙහෙම එතන COO- Na+ තිබුණා COO- K+. එකත් එක්ක ලැබෙනවා H2O. ඔන්න ඕක තමයි සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. එතකොට මේ ප්‍රතික්‍රියාව එකට එක අනුපාතයට ගිහින් අපිට ලේසි ගාන හදන්න. දැන් මෙතන තියෙන මවුල ගාන හොයාගන්න පුළුවන් කෙලින්ම 10.2 මෙයාගේ මෞලික ස්කන්ධය 204න් බෙදුවා 10.2 ග්‍රෑම් තිබුණේ. ඒක එයාගේ මෞලික ස්කන්ධය 204න් බෙදුවාම එයාගේ මවුල ගාන එනවා. ඒ මවුල ගාන තියෙන ඝන ඩෙසිමීටර එකක කියන්නේ කෙලින්ම සාන්ද්‍රණයත් ඕකම තමයි. එහෙනම් ඝන සෙන්ටිමීටර 22ක තියෙන මවුල ගාන හොයාගන්න පුළුවන් 1000න් බෙදලා 22කින් වැඩි කරාම. ඔන්න මෙතන තියෙන මවුල ගාන. ඒතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන මේ මෙතන තියෙන මවුල ගානට සමාන වෙන්න ඕන. මොකද එකට එක ප්‍රතික්‍රියා කරන හින්දා
මේ 22 තුල තියෙන පොටෑසියම් හයිඩ්‍රජන් තලයේ මවුල ගාන සමාන වෙනවා මේ 25 තුල තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගානට. එහෙනම් 25ක තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙච්චර ගාණක්. ඒ කියන්නේ 10.2 බෙදීම 204 වැඩි කිරීම 1000න් 22 ඔය ගාන තියෙන්නේ 25ක නම් මෙතන තිබුණේ 1000ක්. අන්න 1000ක තියෙන ගාන හොයා ගන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. එහෙනම් ඕක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය වෙන 40න් වැඩි කරොත් වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් ගාන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් ගාන සම්පූර්ණ ග්‍රෑම් ගාන දෙකෙන් බෙදලා 100න් වැඩි කරාම එනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චර ප්‍රතිශතයක් තිබුණාද කියන එක. ඒතර ඕක සුළු කර ගන්න ඕන. මේක සුළු කරගත්තාම එනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චර ප්‍රතිශතයක් තිබුණාද කියලා සංශුද්ධතාව 88ක් කියලා එනවා. ඕක සුළු කරගත්තාම. ඊට පස්සේ මේකේ 51 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ 51 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ B ද්‍රාවණයෙන් 12.5ක් මුළුමනින්ම ප්‍රතික්‍රියා කිරීමට අවශ්‍ය B ද්‍රාවණයේ පරිමාව. දැන් D ද්‍රාවණයේ සාන්ද්‍රණය අපි හොයාගත්තා. එතන දැන් HCl නේ තියෙන්නේ. එතකොට HCl අපි දන්නවා මේකත් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන එකට එක. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් ජලය ලැබෙනවා. එතකොට මෙතන HCl වල සාන්ද්‍රණය D වල තියෙන 0.12යි. එතකොට ඒකෙන් 12.5ක් කියන්නේ 0.12ක් තියෙන්නේ 1000ක 12.5ක්. ඔන්න HCl මවුල ගන්න. එතකොට ඔකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙයාගේ කොච්චර පරිමාවක් ඕනද කියලා අහන්න. එතකොට මේ මවුල ගන්න තියෙන්නේ මෙයාගේ කොච්චර පරිමාවකද කියලා හොයාගන්න ඕන. දැන් අපි කලින් මෙයාගේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය අපිට කලින් එකේදී ඕනනම් හොයාගන්න පුළුවන්. මෙතන 25 තියෙන මවුල ගන්න දන්නවා නම් 10 තියෙන ගාන තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය වෙන්නේ. ඒතර ඒ සාන්ද්‍රණයේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් V කියන පරිමාවක තමයි මෙන්න මේ මවුල ගාන තියෙන්නේ. ඒක සමාන කරාම V වලට උත්තරයක් එයි 34.1 කියලා. HCl මවුල ගාන සමාන කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් V වල තියෙන මවුල ගාන. ඒතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය අපි කලින් එකේදී හොයාගත්තා. ඒතර ඒ සාන්ද්‍රණයේ තියෙන 1000ක නම් V වල තියෙන මවුල ගාන සමාන වෙනවා HCl මවුල ගානට එකට එක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන හින්දා. එහෙනම් 51 වෙනි ප්‍රශ්නෙට පිළිතුර ලබා ගන්න පුළුවන් ඒක සුළු කරාම 5 කියලා. හරි. අපි බලමු 52. ගැටළු අංක 52 ඒකේ තියෙන්නේ නයිට්‍රජන්හි වායුමය හයිඩ්‍රයිඩයක් වන NaHB නයිට්‍රජන්හි වායුමය හයිඩ්‍රයිඩයක් වන NaHB ඝන සෙන්ටිමීටර් 20ක් වැඩිපුර O2 හි දහනය කිරීමෙන් N2 ඝන සෙන්ටිමීටර් 10ක් N2 ඝන සෙන්ටිමීටර් 10ක් හා ජල වාෂ්ප ඝන සෙන්ටිමීටර් 30ක් ජල වාෂ්ප ඝන සෙන්ටිමීටර් 30ක් ලබා දුනි වායුමය හයිඩ්‍රයිඩේ සූත්‍රය. එතකොට මෙතන නයිට්‍රජන් 10යි හයිඩ්‍රජන් ජලය 30යි NaHB කියන එක 20යි. එතකොට පරිමාණ අනුපාතය ගත්තොත් මෙයාගේ 2ට මෙයාගේ 1ට මෙයාගේ 3යි. පරිමාණ අනුපාතය 2ට 1ට 3යි. එතකොට 2ට 1ට 3යි කියන්නේ පරිමාණ අනුපාතයම තමයි මවුල අනුපාතය කියලා අපිට ගන්න පුළුවන්. පරිමාණ අනුපාතය මවුල අනුපාතය කියලා ගන්න පුළුවන්. PV සමාන nRT කියන සමීකරණ ඊළඟ පාඩමේදී ගන්නවා. ඒකෙනුත් ඒක තහවුරු වෙනවා. එතකොට මෙතන නයිට්‍රජන් 2යි නම් එතකොට මෙතන N කියලා තිබුණොත් දෙකෙන් වැඩි වෙනකොට 2ක් එනවා. එතකොට මෙතන හයිඩ්‍රජන් මෙතන 6ක් තියෙන හින්දා මෙතන H කියන එක
3යි කියලා තිබුණා නම් 3 වරක් 2 6යි. එහෙනම් මේකේ සූත්‍රය NH3 කියලා. NH3 කියලා. නම් පිළිතුර එකේ අංක 1. අංක 1. අපි බලමු ගැටළු අංක 53. කියනවා MCO3 4යි H2O. දැන් ළමයි MCO3 කියනකොටම අපිට තේරෙනවා මෙයාගේ M ධන දෙක කියලා තියෙනවා. මොකද අපි දන්නවා කාබනේට් වල තියෙන CO3 2-. ඒතර MCO3 කියලා ලියන්න පුළුවන් නම් M ගේ ධන දෙක තියෙන්න ඕනේ. ඒතර MCO3 4යි H2O. 4යි H2O. යන සජන ලෝහ කාබනේටය ග්‍රෑම් 15.6ක්. මෙයාගෙන් 15.6ක් ග්‍රෑම්. තාප වියෝජනයෙන් ලෝහ ඔක්සයිඩය ග්‍රෑම් 4ක්. එතකොට මේකේ ලැබෙන ලෝහ ඔක්සයිඩය MO. ලෝහ ඔක්සයිඩය ග්‍රෑම් 4ක්. 4.0 ග්‍රෑම්. හරි. ලැබේ ලෝහයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. දැන් එතකොට මෙතන ලැබෙන්නේ MO ලැබෙනවා. තව CO2 ලැබෙනවා. තව 4යි H2O ලැබෙනවා. කොහොම වුණත් මෙයාගේ මවුල එකක MO ලැබෙන්නේ එකයි. එකට එක අනුපාතය. එහෙනම් මෙතන තියෙන මවුල ගාන හොයාගත්තොත් මේ මවුල ගානට සමාන කරන්න පුළුවන්. එතකොට මෙයාගේ මවුල ගාන ගන්න පුළුවන් මෞලික ස්කන්ධයෙන් බෙදුවනම්. එතකොට M වල තමයි අපි දන්නේ නැත්තේ M ධන. මෙතන 48යි 12යි 60යි. මෙතන 18 වරක් 4 72යි. 72යි 60යි 132යි. එන 132න් බෙදලා මෙතන මවුල ගාන ගමු. මෙතනත් අපි M ගේ දන්නේ නැහැ. ඒක M කියලා ගත්තා. මේක 16යි. GMOL ඍණ එක ඒකක. මේක එක GMOL ඍණ එක. මෙතනත් ඒකක GMOL ඍණ එක. දැන් කෙලින්ම මෙතන එකට එක හින්දා මේ මවුල ගණන් දෙක සමාන කරන්න පුළුවන්. ඔන්න ඔක සමාන කරාම නොදන්න M වලට ඕක සුළු කරලා උත්තරේ ගන්න පුළුවන්. සුළු කරාම ඒ පිළිතුර 24ක් කියලා. එතන ඒකට පිළිතුර අංක 5. අපි බලමු 54 වෙනි ගැටලුව. සාන්ද්‍රණය 0.15 මවුල ඝන ඩෙසිමීටරයට වූ සෝඩියම් සල්ෆේට් ද්‍රාවණ 250ක්. සාන්ද්‍රණය 0.15 මවුල ඝන ඩෙසිමීටරයට වුණු සෝඩියම් සල්ෆේට් ඝන සෙන්ටිමීටර් 250ක්. ඝන සෙන්ටිමීටර් 250ක් සහ සාන්ද්‍රණය 0.1 මවුල ඝන ඩෙසිමීටරයට වූ NaCl 750ක් මිශ්‍ර කිරීමෙන් ද්‍රාවණයක් සාදා ඇත. එතකොට 250යි එක්කෙනෙක්ගෙන් 250යි අනිත් කෙනාගෙන් 750යි දානවා කියන්නේ සම්පූර්ණ පරිමාව ලීටර් 1යි. ලීටර් 1ක් පරිමාවක් එනවා. එතකොට මෙතන සෝඩියම් සල්ෆේට් කියන්නේ ලවණයක්, සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලවණයක්. එතකොට අන්තිමට අපෙන් අහන්නේ මේකේ තියෙන සෝඩියම් සාන්ද්‍රණයක් නේ අහන්නේ. අපි බලමු මෙහෙම සෝඩියම් සල්ෆේට් Na2SO4 පූර්ණ විඝටනය වෙනවා 2 Na ධන SO4 දෙක ඍණ. එතකොට මෙතන තියෙන මවුල ගාන හොයාගන්න පුළුවන් සාන්ද්‍රණය 0.15යි. ඒකෙන් 250. එහෙනම් මෙතන තියෙන මවුල ගාන වෙන්නේ 0.15 බෙදීම 1000 වැඩි කිරීම 250 වැඩි කිරීම 2. ඔන්න සෝඩියම් ධන මවුල ගාන එතනින් එන. ඒ වගේම සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක පූර්ණ විඝටනය වෙනවා Na ධන Cl ඍණ වලට. මෙතන තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ගාන 0.1 බෙදීම 1000 වැඩි කිරීම 750.
එතකොට එකට එක හින්දා සෝඩියම් ධනත් එන්නේ 0.1 බෙදීම 1000 වැඩි කිරීම 750. එහෙනම් ඔය දෙක එකතු කරාම එනවා සම්පූර්ණ සෝඩියම් ධනායන මවුල ප්‍රමාණය. මෙතන 250යි කියන්නේ 4ට කැපෙනවා 2යි 0.15 දෙකෙන් බෙදුවාම 0.075යි. මෙතන 750යි කියන්නේ 250ව 3යි 250ව 4යි. 0.3 බෙදීම 4 කියන්නේ 0.075යි. 5යි. රෝ දෙක එකතු කරාම 0.15ක් එන්නේ. මවුල 0.15ක්. අහන්නේ ppm වලින්. එහෙනම් 0.15යි මවුල ඝන ඩෙසිමීටර එකක් තුල තියෙන්නේ. නම් ඔක එන්නේ ධන සාන්ද්‍රණය 0.15යි මවුල ඝන ඩෙසිමීටරයට. අපි ඔක ppm කරන්න නම් 0.15 කියන එක සෝඩියම් වල මෞලික ස්කන්ධය 23න් වැඩි කරලා ආයි 1000න් වැඩි කරන්න ඕන මිලිග්‍රෑම් කරන්න. ඝන ඩෙසිමීටර එකේ තියෙන මිලිග්‍රෑම් ගාන තමයි ppm කියලා කියන්නේ. එතකොට මෙතන 1.5යි 150යි 150 230යි ගැන 3450. නම් පිළිතුර මේකේ 3450යි ppm වලින්. 3450යි ppm. නම් පිළිතුර ගන්න පුළුවන් එකට 54ට අංක 1. අපි බලමු 55 වෙනි ගැටලුව. ගැටලුව අංක 55. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නියදියක් නිෂ්ක්‍රීය අපද්‍රව්‍යයක් සමග මිශ්‍ර වී ඇත. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නියදියක් තියනවලු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි හිතමු නිෂ්ක්‍රීය ද්‍රව්‍ය X කියලා. එම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නියද්‍රියෙන් ග්‍රෑම් 4ක්. එතකොට මේකෙන් ග්‍රෑම් 4ක් තරම් තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ X කියන නිෂ්ක්‍රීය ද්‍රව්‍ය. ග්‍රෑම් 4ක් තරම් ජලය ඝන ඩෙසිමීටර 1ක දිය කරලා. එතකොට මේකේ පරිමාව 1යි ඝන ඩෙසිමීටර. මේකෙන් ඝන සෙන්ටිමීටර් 50ක් අරගෙන. ඝන සෙන්ටිමීටර් 50ක පරිමාවක් අරගෙන. ඝන සෙන්ටිමීටර් 50ක් අරගෙන ඒකට 0.1යි මවුල ඝන ඩෙසිමීටරයට HCl 50ක් දාලා. මේකට දාලා 0.1යි මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණය තියෙන HCl ඝන සෙන්ටිමීටර් 50ක්. HCl ඝන සෙන්ටිමීටර් 50ක්. දැම්මම ප්‍රතික්‍රියා මිශ්‍රණයේ pH අගය 2යි. ඒ කියන්නේ pH අගය 2යි කියන්නේ H ධන සාන්ද්‍රණය 10/2යි. pH සම්බන්ධ සමීකරණ ඉදිරියේදී කතා කරනවා. ඒක ඇත්තට හිතන්න එපා. pH 2යි කියන්නේ H ධන සාන්ද්‍රණය 10/2යි. ඒ කියන්නේ 0.01යි මවුල ඝන ඩෙසිමීටරයට. එතකොට 0.01 සාන්ද්‍රණයක් තියෙනවා මේ දෙක ප්‍රතික්‍රියා කරාට පස්සේ. දැන් මෙතන තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රශ්නයක්. ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරනවා HCl කියන අම්ලය. ප්‍රතික්‍රියා කරාම ඇති වෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණය සහ ජලය. හරි? මෙතන නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් එක්ක තිබුණු හින්දා කොච්චර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේක තුල තිබුණාද කියලා අපි හරියට දන්නේ නැහැ. හැබැයි මෙතන දාපු HCl මවුල ගාන දන්නවා. ආරම්භක ප්‍රමාණ විදිහට ගන්න පුළුවන් HCl කොච්චර ගත්තද 0.1 බෙදීම 1000 වැඩි කිරීම 50යි. 0.1 බෙදීම 1000 වැඩි කිරීම 50යි කියන HCl මවුල ප්‍රමාණය තමයි අරන් තියෙන්නේ. එතකොට 0.5යි 0.5 බෙදීම 100 කියන්නේ 0.5 වැඩි කිරීම 10/2යි කියන්නේ 5 වැඩි කිරීම 10/3යි. HCl දාලා තියෙනවා 5 වැඩි කිරීම 10/3 මවුල. අන්තිමට ඉතිරි ගාන ගන්න පුළුවන් ඔතනින්. ප්‍රතික්‍රියා කරපු ප්‍රමාණය අපි දන්නේ නැහැ. ඉතිරි ප්‍රමාණය ගන්න පුළුවන්. මෙන්න මේ H ධන සාන්ද්‍රණය 0.01යිනේ. සාන්ද්‍රණය එන්නේ මවුල ඝන ඩෙසිමීටරයට වලින්. එතකොට මෙයාගේ 50යි මෙයාගේ දාපු 50යි. දැන් මෙයාගේ 50ක් දැම්මා. මෙයාගේ ඝන සෙන්ටිමීටර් 50ක් දැම්මා. එතකොට ඝන සෙන්ටිමීටර් 100ක් තියෙනවා. ඒ ඝන සෙන්ටිමීටර් 100 තුල HCl සාන්ද්‍රණය 0.01යි.
100 තුල සාන්ද්‍රණය 0.01 කියන්නේ 1000ක තියෙන 0.01යි. එහෙනම් මේ 100 තුල තියෙන ප්‍රමාණය 0.001යි. එක වැඩි කිරීම 10 ඍණ 3යි. එහෙනම් ඉතිරි ප්‍රමාණය වෙන්නේ එක වැඩි කිරීම 10 ඍණ 3යිම වුණා. ආන දැන් පුළුවන් ගාන හදන්න HCl දාලා තියෙනවා 5 වැඩි කිරීම 10 ඍණ 3ක්. ඉතුරු වෙලා තියෙනවා එක වැඩි කිරීම 10 ඍණ 3ක්. එහෙනම් මෙතන මවුල ගාන වෙන්නේ ප්‍රතික්‍රියා කරපු 4 වැඩි කිරීම 10 ඍණ 3යි. එතකොට HCl 4 වැඩි කිරීම 10 ඍණ 3ක් නම් එකට එක හින්දා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත් ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ 4 වැඩි කිරීම 10 ඍණ 3යි. එහෙනම් ඝන සෙන්ටිමීටර් 50 තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිබිලා තියෙන්නේ 4 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. එහෙනම් ඝන ඩෙසිමීටර් 1 තුල තියෙන්නේ 4 වැඩි කිරීම 10 ඍණ 3ක් තිබුණේ 50ක 1000ක. අන්න එහෙම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එතන මවුල ගාන හොයා ගන්න පුළුවන්. ඒක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය වෙන 40න් වැඩි කරොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය එනවා. එතකොට අපිට මේක සුළු කරලා මෙතන 50යි කියලා තියෙන බිඳුවට බිඳුව කැපෙනවා. 5 100ට කපමු 20යි. 10 ඍණ 3යි. 1යි 2යි 10 ඍණ 1ක් කරමු. 4 වරක් 2 8යි. 8 වරක් 4 16යි. 16 වැඩි කිරීම 10 ඍණ 1යි කියන්නේ 0.16ක්. එතකොට 0.16ක් තියෙනවා. මේක සුළු කරගත්තොත් 50 බිඳුව කැපුණා 5යි මෙතන 4 වැඩි කිරීම 4 වරක් 2 8යි 8 වරක් 4 32යි 8 වරක් 4 32යි. එතකොට 32යි 32යි කියන්නේ 3යි 10 32 4 වරක් 2 8යි 8 වරක් 4 32යි 32 10 ඍණ 1කින් වැඩි කරාම 3.2යි. එතකොට 3.2යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් ගාන සම්පූර්ණ ග්‍රෑම් ගාන 4යි 4ෙන් බෙදලා 100ෙන් වැඩි කරා නම් ප්‍රතිශතය එනවා 80යි. 320යි කියන්නේ 80යි. 180යි කියලා පිළිතුර එනවා. 55 වෙනි ප්‍රශ්නෙට පිළිතුර ලබා ගන්න පුළුවන් අපිට අංක 4.